සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අප පසුගිය සතියේත් මේ සතියේත් සලකුණ මේ සංවාදයේ දේශපාලනයෙන් තොරව වෙන් කරේ ලෝකයක් හරබුදයට ලක්ව තියෙන අපේ රටත් හරබුදයට ලක් වෙමින් පවතින මේ වසංගතයේ මේ ව්‍යසනය පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමා ඉතාමත්ම දැඩිස්වරයෙන් සඳහන් කරපු කාරණේ විනය පවත්වා ගත යුතුයි. අපි අපේ වගකීම ඉෂ්ට කළ යුතුයි කියන කාරණය. මම හිතන්නේ ආරක්ෂක අංශවල දැඩි කැපවීමක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අවසාන වශයෙන් මේ ජනතාවට ඔබට කියන්න තියෙන කාරණේ කොහොමද? ඇත්ත වශයෙන්ම අපි බොහොම මානුෂීය විදියට බලනවා මේ විනය පවත්වාගෙන යන්න. දැන් සුදේවාර ඉස්සෙල්ලා පෙන්නපු වීඩියෝ ක්ලිප් එකේ තිබුණා පොලිස් නිලධාරියෙක් අර වයර් එකක් වගේ එකක් අරගෙන ගහන්න හදන නමුත් ගහනවා මම දැක්කේ නෑ. නමුත් අපිට අද ඔය සමාජ මාධ්‍ය ජාල හරහා එනවා ඉන්දියානු පොලිසිය කොහොමද අර දිග වේවැල් වලින් මිනිස්සුන්ට එලව ගහන්නේ කියලා. නමුත් අපි අපේ පොලිසිය ඒ වගේ තත්වයකට වැටිලා නෑ. ඉතින් අපි පුළුවන් තරම් බලනවා අපේ ජනතාවට කරුණු පැහැදිලි කරලා දීලා අපි බලාපොරොත්තු වෙනවා ඒ අය තේරුම් ගනී කියලා. අඩු ගානේ අර මම නැවත වතාවක් අද වෙච්ච මරණය ගැන කියනවා. එහෙම වගකීමක් නැතිව කටයුතු කරන්නේ නැතුව අපිත් සමග එකතු වෙන්න, අපි කියන දේ අහන්න, මෙතුමන්ලා කියන දේ. දැන් ආරක්ෂක ලේකම්තුමනි දැන් අටලෝව ගත්තත්, අකුරණ ගත්තත්, මේ වගේම ඔබේසේ කරපු අරුණෝදේ මාවත ගත්තත් මේ ස්ථාන තුනේම අපි දැක්කේ වගකීම් විරහිත වීම කියන කාරණේ. ඒ කියන්නේ පැහැදිලිවම ප්‍රදේශයක් ලොක්ඩවුන් කරන්න සිද්ධ වෙන්නේ ඒ නිසා කියන කාරණේ. ඒ කියන්නේ බොහෝ දෙනා වගකීම් විරහිත වුණොත් රටත් ලොක්ඩවුන් කරන්න සිද්ධ වෙයි මෙහෙම යනකොට. ඔව්. ඉතින් දැන් අපි බැලුවොත් ඉන්දියාව අද මුළු ඉන්දියාවම ලොක්ඩවුන් කළා. ඉතින් අපේ රටේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා නැහැ. මං හිතන්නේ ඇති වෙන්න ඉඩ තියෙයි කියලාත් මම හිතන්නේ නැහැ. නමුත් මොකද අපේ බුද්ධියංශ වලින් වැඩි හරියක් අපි යොදවලා තියෙනවා මේ වැඩේ බලන්න. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයක් අපේ රටට ඇති වෙයි කියලා. නමුත් අර මම කලින් කිව්වා වගේම අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේකේ තියෙන භයානකකම. ඒ වගේම අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ රජය මොනතරම් මේකට මහන්සි වෙනවද, හමුදාව මොනතරම් මහන්සි වෙනවද, සෞඛ්‍ය අංශ වෛද්‍යවරු හෙදියෝ සෞත්තු සේවිකාවෝ මොනතරම් මේ වෙනුවෙන් මහන්සි වෙනවද කියලා. ඉතින් ඒ අය හැම කෙනෙක්ම ඒ අයගේ ජීවිත පරදුවට තියලා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන එතරම් සැලකිල්ලක් නැතිව මේකට මහන්සි වෙන්නේ රටෙන් මේක තුරන් කරන්න, මේ වසංගතය තුරන් කරන්න. ඒක තමයි නියම වචනය. ඉතින් ඒක නිසා මම අවසාන වශයෙන් අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය දැම්ම කියලා රජයත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. ඒක හරියට අර මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත්තා වගේ වැඩක්. රජය ඇඳිරි නීතිය දාන්නේ ආසාවට නෙමෙයි. අපි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ ආසාවට නෙමෙයි. ඒක ක්‍රියාත්මක කළ යුතු නිසා රටේ ඒ කියන්නේ දැන් අපි පවුලක් ගත්තොත් ඒ පවුලට අපි කියන්නේ ඇඳිරි නීතිය දාලා ගෙදරට වෙලා ඉන්න කියලා. ගෙදරට වෙලා ඉන්න එක කියන්නේ අර මං කලින් කිව්වාගේ ගමේ ඉන්න කියන එක නෙමෙයි. ගෙදරට වෙලා ඉන්න. ගෙදර වුණත් ඔබ ගෙදර සමාජිකයන් එක්කත් ගනුදෙනුව බොහොම සීමා කරලා කරන එක හොඳයි කියලා හිතන්නේ. ඉතින් ඒ නිසා මේක තේරුම් අරගෙන මේකේ බරපතලකම තේරුම් අරගෙන අපි හරියට වැඩ කරොත් අපිට තව වැඩි කාලයක් ඇඳිරි නීතිය දාන්න වෙන්නෙත් නැහැ. වැඩි කාලයක් බයේ ජීවත් වෙන්න වෙන්නෙත් නැහැ. ඒ වගේම දොස්තර මහත්තුරුන්ට, සෞඛ්‍ය අංශවලයට, හමුදාවලයට තමන්ගේ ජීවිත පරදුවට තියලා හිටන් වැඩ කරන්න වෙන්නෙත් නැහැ. අපිත් හමුදාවල කට්ටියගේ, ඒ වගේම වෛද්‍යවරුන්ගේ, සෞඛ්‍ය අංශවල කට්ටියගේ දරු පවුල් ඉන්නවා. ඒ අය හැම කෙනෙක්ම බයේ ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාට නැත්නම් තමන්ගේ අක්කට, ඒ සෞඛ්‍ය සේවයේ වැඩ කරන අයට, හමුදාවේ වැඩ කරන අයට මේ රෝගය කොයි වෙලේ වැරදෙයිද කියලා. මොකද වැළඳෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඉතින් එච්චරේ පවුල් බයේ මෙරි උපදිද්දී ඒ අය සේවය කරන්නේ රටේ මහජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්. එහෙමනම් මහජනතාවගේ යුතුයකමක් තියෙනවා වැරදි විදියට හැසිරෙන්නේ නැතිව, වැරදි විදියට ක්‍රියා කරන්නේ නැතිව මේ කියන දේ, මේ කියන උපදෙස් වලට අනුව කටයුතු කරන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් වැරදි විදියට හැසිරෙනවා දැක්කනම් හොඳින් හරි නැත්නම් තදින් හරි කියලා
ඒ අයවත් අර විදියට හරි ගස්ස ගන්න. ලේකම්තුමනි මට පොඩි දෙයක් එකතු කරන්න. අපි දැක්ක ඇතැම් දේශපාලඥයන් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ තවත් විවිධ පිරිස් බොරු ප්‍රචාරය කරනවා මේ සම්බන්ධයෙන්. අච්චරක් මරන මෙච්චරකට මේක වැළඳලා තියෙනවා මෙවැනි බොරු ප්‍රචාරය කරනවා. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වීම කොයි ආකාරයකද? ඇත්තටම සුදේව අපි ඒකට බොහොම තදින් ක්‍රියා කරනවා. මමත් දැක්ක ඉස්සෙල්ලාම යම්කිසි පුද්ගලයෙක් දාලා තියෙනවා රජය ඇත්ත හංගනවා ලංකාවේ මිනිස්සු සෑහෙන ගාණක් දැනට මැරිලා තියෙනවා කියලා හිතන්. නමුත් රජය මේවා හංගනවා කියලා. ඒවා කරන්නේ සම්පූර්ණයෙන්ම එක්කෝ දේශපාලන හේතුවක් මත, එහෙම නැත්නම් ද්වේෂ සහගතව, එහෙම නැත්නම් රටේ මිනිස්සු ව්‍යාකූලත්වයට කලබලකාරී තත්වයට පත් කළ යම්කිසි වින්දනයක් ලබන්න හිතාගෙන තමයි මේ වගේ දේවල් කරන්නේ. අපි ඒවට ඉඩ දෙන්නේ නැහැ සුදේව. රටේ මිනිස්සුන්ට මේ රෝගය නිසා ඇති වෙලා තියෙන පීඩනය මදිවට තවත් ඔන්න දැන් මිනිස්සු මැරෙන්න පටන් අරගෙන රජය හංගනවා මේවා කියලා රජයට තියෙන විශ්වාසය අද අපේ රට බැලුවොත් එහෙම අපේ රටේ විතරක් නෙමෙයි පිට රටවල් වල පවා ඉන්න කට්ටිය ශ්‍රී ලංකාවේ රජය මේ අවස්ථාවේ කටයුතු කරපු ආකාරය අගය කරනවා. ඒ විශ්වාසය නැති කරන ද්වේෂ සහගතව කරන ප්‍රකාශ අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. ඉතින් දැනටමත් කීප දෙනෙක්ව අත්අඩංගුවට අරගෙන උසාවිය ඉදිරියට පමුල්ලා ඒ අය රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවා. ඉතින් මොකද මෙච්චර ව්‍යසනයක් වේගෙන යන අවස්ථාවක ඒ වගේ දේවල් කළා පටු බලාපොරොත්තු පටු අරමුණු මුල් කරගෙන වැඩ කරනකොට අපි ඒකට නම් තදින්ම විනයානුකූලව කටයුතු කරනවා. ඉතින් එවැනි අය අපි ඉදිරියටත් හොයනවා. ඒ කියන්නේ මහජනතාව නොමග යවන ද්වේෂ සහගත ප්‍රකාශ, බොරු ප්‍රකාශ කරලා මේ සම්පූර්ණ වැඩපිළිවෙල, මේ සම්පූර්ණ ක්‍රියාදාමය කඩාකප්පල් කරන, ඒ වගේම පහත් කරලා කතා කරන අයට එරෙහිව නීතිය මාර්ගයෙන් කටයුතු කරන්න අපි කටයුතු කරනවා. සුදේව, මගේ අවසාන ප්‍රශ්නේ විදිහට අපි පෙර සූදානම අත්‍යවශ්‍යයි. මම ඔබතුමාලා දෙදෙනාටමයි යොමු කරන්නේ. ආහාර සංචිත පවත්වා ගැනීම, ඖෂධ සංචිත පවත්වා ගැනීම පිළිබඳව තත්ත්වය කොහොමද? ඊටාම අවදානම් තැනක අපි ඉන්න නිසා. ඒ වගේම අපේ බක් මාසයේ එලිපත්තේ අපි ඉන්නේ. බක් මාසයෙන් පස්සේ අපි දන්නවා වැසි ඇති වෙන්නට පුළුවන්. මැයි මාසය කියලා කියන්නේ අපිට වැසි තත්ත්වයන් වලින් කරදර ඇති වුණු මාසයක්. එවැනි තත්ත්වයක් ඇති වුවොත් මේ කාරණා කීපයක් එක්කම ගැටෙන්නට අපිට සිදු වෙනවා. සූදානම අවශ්‍යයි නේද? පැහැදිලිවම සූදානම අවශ්‍යයි. මම හිතන්නේ ඒක තමයි මේ සාකච්ඡාව හෙටත් පවත්වන්නේ. අපිට අර මේකෙදි මේ අවස්ථාවේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, තව සතියකින් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒ වගේම මම ඉස්සෙල්ලත් කිව්වා මේක ගෝලීය අවදානම් තත්ත්වයක. එතකොට ගොඩක් කට්ටිය හිතන් හිටියා ගෝලීයකරණය නැති වුණොත් අපි ළිඳේ ඉන්න ගෙම්බෝ කියලා. දැන් ගෝලීයකරණය තියා ගෙන් එළියට එන්න එපා කියන තත්ත්වයකට ලංකාව ලෝකේ පුරාම පත් වෙලා තියෙන. ඒකද ගෝලීයකරණය නැතිකොට ජීවත් වෙන්නේ කොහොමද කියන එක හිතන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ රටට සම්බාධක පැනීම වැළැක්වීම සඳහා රට පාවා දීම සඳහා සුදුසුයි කියලා හිතපු පිරිස් හිටියා. අද දැන් තේරුම් ගන්න තියෙනවා සම්බාධක ගෙදෙට්ටම වැඩිලා තියෙනවා. දැන් සම්බාධක අවස්ථාවක තමයි අපි ඉන්නේ. මේ අපි නෙමේ ඇමරිකාවෙන් එංගලන්තෙත් තියෙන සම්බාධක අවස්ථාව. ඒතර සම්බාධක අවස්ථාවක අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක අපි හිතන්න අවශ්‍යයි. එතන හින්දා තමයි අපි කිව්වේ දේශීය තියෙන සම්පත් ගැන දැක්මක් අවශ්‍යයි. ඒක නිසා තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක අපි කතා කරේ. ඔබ කිව්වා ආහාර සංචිත ගැන කතා කරන්න. ලංකාවේ කිතුල් ගස් GPS මැප් කරලා තියෙනවා. ලංකාවේ කිතුල් ගස් 7,58,000ක් තියෙනවා. ඉතින් කිතුල් ගස් මැප් කරන්න පුළුවන් නම් ඇයි කොස් ගස් ටික මැප් කරන්න බැරි? ඇයි අපිට ආහාර නිපදවන අනිකුත් සංචිත ගැන අධ්‍යයනයක් කරන්න බැරි? අනික කිතුල් ගස් වල මම හොයලා බැලුවා ගස් තියෙන සංඛ්‍යාවෙන් 15.8යි කිතුල් අපි නිෂ්පාදනය කරන. ඒ කියන්නේ අපිට 84.2ක් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ වගේම තමයි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ කිතුල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ක්‍රමවේදයක් හදලා තිනවා. කිතුල් අර එන මේ ද්‍රව්‍ය 3 ගුණයක් වැඩි කරන නිෂ්පාදනයක් රසායන නොවන ක්‍රමයක් කරා. ඉතින් ඒවට අපි යන්න වෙනවා. මොකද සීනි ලංකාවට එන එක නතර වෙයි. සමහර ආහාර ද්‍රව්‍ය එන එක නතර වෙයි. ඉතින් මේ ආහාර ද්‍රව්‍යත් එක්ක අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ වගේම තමයි අපි දිගින් දිගටම කිව්වා ලංකාව බීජ මත ලෝකෙට යැපෙන්න එපා කියලා. අර පාරම්පරික බීජ වලට යන්න කියලා අර අපි කිව්වා අර ජාන විකෘති කරපු හයිබ්‍රිඩ් කඩෙන් දුන්නේ නැත්නම් පිටරෙන් ගෙනාවේ නැත්නම්. ඒතර බීජ පිළිබඳ අපේ දේශීය බීජ ප්‍රතිපත්තියට අපිට යන්න වෙනවා. පොහොර ලංකාවට ගේන එක නතර වෙනවා ඉස්සරහට. ඒ වගේ රසායන කෘෂි රසායන මේක එක පැත්තකට හොඳ අපි වතුර ටික පිරිසුදු වෙයි. අපේ බිම පිරිසුදු වෙයි. බිමට ජීවේ ලැබේ. අපි බේත් වේල කියන ගානට ගිහිල්ලා නැති. ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන්ම අපිට නැවත හිතන්න අවස්ථාවක් ගන්නවා. මේක අවුරුදු 100ට එනවා කියලානේ අර ජැක්සන් ඇන්තනි මහත්තයා
කියන්නේ. එතකොට බෙහෙත් වේල කියනවා. ඒ කියන්නේ බෙහෙත් නැතුව වේලකට බෙහෙත් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි තෙල් බෙහෙත් කියනවා. අර වස ටිකට බෙහෙත් කියනවා. ඒ වචන දෙකම පටලගෙන හිටියේ. ඒකෙන් එළියට එන්න හොඳ අවස්ථාවක් තියෙන්නේ. ඒක වැදගත් කාරණා. ඒ වගේම තමයි බහපු අනිත් කාරණා අපිට ඖෂධ. අපි සම්පූර්ණ බටහිර ඖෂධ මතම යැපින ගන්න අපි නිෂ්පාදනය කරනවා. සේනක විපිලේ මහත්මයා කිව්වේ ලංකාවේ ඖෂධ ලෝකෙටම ඖෂධ ප්‍රතිපත්තිය දුන්න රටේ එතුමා කිව්වේ ලංකාවට අවශ්‍ය ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරගන්න. ඇයි අපි මේක මෙච්චර කල් කරේ නැත්තේ? ඒක නිසා මේක හොඳ අවස්ථාවක් අපිට අලු ගහලා නැගිටලා අපේ ජාතික සම්පත් ගැන නිවැරදි දැක්මකට යන්න. ඉතින් ඒක නිසා ඒ වගේම තමයි මම කිව්වා නවෝත්පාදන ලංකාවේ මේ සතිය තුළ නිෂ්පාදනය වුණා. ඇයි මේක කලින් වුණේ නැත්තේ? ඉතින් ඒක නිසා අර every crisis is an opportunity කියලා තියෙනවා. හැබැයි ඒක පිළිබඳ අපි සෑහෙන විඥානකින් දකින්න ඕනේ. ඒක නිසා මට මේකෙදි කියන්න තියෙනවා මූලික පණිවිඩ හතරක්. පළවෙනි දේ තමයි මේ රටේ මිනිස්සුන්ගේ හොඳ සාක්ෂරතාවයක් තියෙනවා. හොඳ හික්මීමක් තියෙනවා. ඉල්ලීමක් කරනවා මේ රෝගයේ පැතිරෙන හැටි අපිට පුළුවන් මට්ටමින් කියලා දුන්නා. මේක කියලා ඉගෙනගෙන මේක අපිට තේරෙන මං මීට කලින් තේ වැඩසටහනක ඇවිල්ලා කිව්වා අප්‍රේල් අවුරුදු කණ්ඩ තිබ්බා. අපේ මේ හික්මීම පහුගිය කාලේ පවත්වා ගත්තා නේ. මේක තනියෙන් කරලා බැරි බවක් තේරෙනවා. අර ඒකින්ද තමයි අර මාධ්‍යවේදීන් කියන්නේ කුරුල්ලාර ඔක්කොම එක දැලයි අල්ලගෙන ඉහළට නැගිටින්න ඕනේ. ඒක නිසා මහජනතාවට වගකීම් දෙකක් තියෙනවා. එකක් තමන් හැදිල්ල. තමන්ගේ ගමේ ඔබතුමා කිව්ව වචනෙට අනුව නම් නොසන්ඩාලයක් ඉන්නවනම් එතුමා පාලනය කර ගැනීම ගමේ සියලුම දෙනා හැබැයි එකතු වෙලා නෙමෙයි කරන්නේ දුරකථන සානිකුත් ක්‍රමවේදයන් වලින් දුරස්ථභාවය පවත්වාගෙන ඒ පුද්ගලයා පාලනය කිරීම අපිට කළ යුතුමයි. ඒ වගේම තමයි මහජනතාවට තව වැදගත් කාරණයක් තියෙනවා. වෛද්‍යවරු සානිකුත් සෞඛ්‍ය සේවකයෝ රැකගෙන ඒ කට්ටියකින් ප්‍රයෝජන ගැනීමේ අවස්ථා මෙතන තියෙනවා. ඒකෙන්ද යම් කිසි කෙනෙකුට සැකයක් තියෙනවා නම් තමන් රෝගියෙක් විය හැකි හෝ ස්පර්ශ වෙලා තියෙනවා කියලා ඒ පුද්ගලයා රෝහලට එන්න කලින් දැනුම් දීම කරලා එන්න අපේ ක්‍රියාමාර්ග අරගෙන අපේ වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයෝ බේරාගෙන මේ කටයුත්ත කිරීම සඳහා අවසාන වශයෙන් කියන්න අවශ්‍ය අපේකම අපේ ආහාර අපේ තිබ්බ ඖෂධ පැලෑටි සහ ඖෂධ ගැන සහ අපේ තිබ්බ ආගමික හික්මීම අපි දකිනවා බෞද්ධ හැටියට අපි කොච්චර හික්මීමක් තියනවද? කතෝලික අය හැටියට කොච්චර හික්මීමක් තියනවද? අපි ඒක හොඳින්ම දකිනවා. මුස්ලිම් අය හැටියට කොච්චර හික්මීමක් තියනවද? අනිකුත් ආගම් වල Hindu ආගම් වල කොච්චර හික්මීමක් තියනවද? එහෙම જાතියක් අපි. ඒ හික්මීම මෙතනදී කොරෝනා විතරක් නෙමෙයි මේ කියන වසංගත වලින් කිසිදු ප්‍රශ්නයක් නැතුව බේරා ගැනීම සඳහා මෙහෙවන්න කියලා මෙතන එහෙම කරොත් එහෙම සෞඛ්‍ය සේවකයෝ හැටියට අපිත් නිරෝධායන කටයුතු වලත් සරලතාවයක් ලබනවා. ඒ වගේම තමයි නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය සහ හමුදාවටත් මෙතන යහපත් ආකල්පයක් එනවා. ඒ යුගයේ තුල අපිට රට ගොඩනැගීම සඳහා ඒ ශක්තිය ධෛර්යය අපිට යොදවන්න අවකාශය සලසා ගන්න කියන එක තමයි අපේ පණිවුඩය. හොඳයි බොහොම ස්තුතියි විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් කුණරත්න මැතිතුමනි බොහොම ස්තුතියි සහභාගීත්වයේ සම්බන්ධයෙන් ඒ වගේම විශේෂඥ වෛද්‍ය අනුරාධපාද මැතිතුමනි ස්තුතියි සහභාගීත්වයට. ඒ වගේම කියන්නේ තුමන්ලා මාධ්‍යවේදීන් හැටියට මේ වෙලාවේ කරන කාර්යභාරය රාජ්‍ය වෙන්න පුළුවන් අනිත් මාධ්‍ය වෙන්න පුළුවන් ඉතාමත් ඉහළ වෘත්තීය මට්ටමකින් කරන බව පේනවා. ඔබතුමන්ලා මහජනතාව අනවශ්‍ය විදිහකට බිය ගන්නට ඇති කරන්නේත් නැහැ. අවශ්‍ය බිය ඇති කරන්න පසුබට වෙන්නේත් නැහැ. විශ්වාසය වැඩිපුර කරන්නේත් නැහැ. අවිශ්වාසය අනිශ්වාසය දෙයට බිහි කරන්නේත් නැහැ. මේක තාක්ෂණික හැටියට මම දකිනවා ඔබතුමන්ලා කරන කාර්යභාරයත් අපි ඇගීමකට ලක් කළ යුතුයි. මේක ඔබතුමන්ලාත් එක්ක අපි කරන හින්දා තමයි මම දැන් හමුදාවත් මේ සෞඛ්‍ය සේවකයෝ මේ වෙලාවේ මේක ජයගෙන දෙන්නේ. අපි දෙකට්ටියකට තාක්ෂණික වශයෙන් පමණක් මේක කරන්න බැරි බව මහජනතාව තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපේ ඊළඟ පාර්ශ්වයේ මහජනතාව අපි මෙතනින් නිවැරදි කරගන්නට කටයුතු කරනවා. ස්තුතියි වෛද්‍යතුමනි. වගකීම අප හැම කරමතම පැටවිලා තියෙනවා. ඒ වගකීම අතහැරියොත් අපිම විනාශ වෙනවා. ඒ නිසා මේ සියල්ල පිළිබඳව දැඩිව සිතන්නට අපිට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි නිරන්තරයෙන් සිතමින් වගකීමෙන් කටයුතු කරමු. ස්තුතියි රැඳී සිටියට අපි නැවත මුණ ගැහෙමු ලබන සතියේ.